තෙරුවන් සරණයි සදැහැති සුපින්වත් ඔබ හැම දෙනාටම. සදහම් මසන්නට පින්සිත් උපදවාගෙන අදත් බෞද්ධ රූපවාහිනිය සමගින් ඒකාත්මික වන සුපින්වත් ඔබ වෙනුවෙන් බෞද්ධ රූපවාහිනිය මේ පැයේදී සංනිවේදනය කරන දායකත්ව සදහම් දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට සූදානම් වෙන මොහොත. සදහැවතුනි, මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් සිදු කළා වූ ගෞරවනීය ආරාධනය පිළිගෙන බෞද්ධ රූපවාහිනී මැදිරියට වැඩම කොට වැඩ සිටින පින්වත් ස්වාමින් වහන්සේ පූජනීය අවසරයි කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේ අපේ පළමු කොට සාතුනාද නන්වමින් නමස්කාර පූරකව ධම්සභා මණ්ඩපයට පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සුපින්වතුනි, අද මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් සිය පුණ්‍යකාමී දායකත්වය එකතු කරන්නේ එල් ගුණසේකර මහතා, ශීලා දංගම්පල මහත්මිය සහ අකරවිට දංගම්පල සිය පවුල ප්‍රධාන මේ පින්වත් පිරිස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්න සියලු දෙනාම සූදානම් වෙන මොහොත. අපේ බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ මේ නෛර්යානික වූ ධර්ම රත්නය යම් කෙනෙක් මේ විදිහට දේශනා කරවනවා නම් ඒ කාරණාව හඳුන්වන්නේ සද්ධර්ම දානමය පින්කම කියලා. එයින් රැස් වෙන උතුම් පුණ්‍ය සම්භාර ධර්මයන් මෙච්චරක් මෙපමණක් කියලා සීමාවක් දක්වන්න බැරි අසීමාන්තිකානිසංස ලැබෙන පින්කම. ඒ මහ පින්කම මේ වෙලාවේ සිද්ධ කරලා ජනිත කරගන්න පුණ්‍ය ධර්මයන් ධර්ම ශ්‍රවණය කරලා අත්පත් කරගන්න ධර්ම ශ්‍රවණානිසංසයන් සංසාර විමුක්තිය සඳහාම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව මුගපක්ක කියන ජාතක කතාවයි. මේ ජාතක කතාව මුල් කරගෙන ධර්ම දේශනා 7ක් මේ වෙනකොට සිද්ධ කරලා තියෙනවා. අද අවසාන දේශනාව. අපේ මහ බෝසතාණන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණය සම්බන්ධයෙන් තමයි විශේෂයෙන් මේ දේශනාව බුදුරජාණන් වහන්සේම දේශනා කළේ.
ඒ කාරණාව ඇතුළේ අපේ ජීවිතවලට තවත් විශේෂ කරුණු රාශියක් එයින් එකතු කරගන්න තිබුණා. පහුගිය ධර්ම දේශනාව නිමා කරන්නට යෙදුනේ තේමිය පණ්ඩිතයන් ගිහි ගෙදරින් නික්මුණ හැටි විශේෂයෙන් සිහිපත් කරලා තේමිය කුමාරයාට තමන්ගේ පිය මහරජුරු නැවත වතාවක් වනාන්තරයට ඇවිල්ලා රජවෙන්ඩ ආරාධනා කරහම ඒ රාජ්‍යත්වය නැවත නැවතත් ප්‍රතික්ෂේප කළා. තමන් මුණගැහෙන්ඩ ආපු පිය රජ්ජුරුවන්ට ජීවිතයේ පළවෙනි වතාවට කතා කරලා ආරාධනාවක් කළා මේ පනවලා තියෙන ආසනයේ වාඩි වෙන්න කියලා. තමන්ගේ පුතාට කොයි තරම් ගෞරවයක් තාත්තගේ හිතේ තියෙනවද ඒ පනවපු ආසනයේ වාඩි වුණේ නැහැ. එහි වාඩි වෙන්නේ නැති නිසා කොලාතු කඩලා ඒ කොලාතු වලින් ආසනයක් හදලා දුන්නා මේ කොළ මත වාඩි වෙන්න කියලා. ඒ මත වාඩි වුණෙත් නැහැ. රජුරු බිමම වාඩි වුණා. පළවෙනි වතාවට තමන් විසින් සකස් කරපු ආහාරය තමන්ගේ තාත්තට ගෙනල්ලා දුන්නා. ඒ ආහාරය තමයි තම්බගත්ත ලුණුත් නැති ඇඹුලුත් නැති ගිතෙල් මිශ්‍ර නැති කරකොල. රජුරු සඳහන් කළා පුතනුවනි මේ කරකොල මගේ ආහාර නෙමෙයි. ඇල්හාල් බතුයි මසුයි තමයි මගේ ආහාරය. මට මෙව්ව එපා. නමුත් අහනවා තේමිය කුමාරයාගෙන් මේ ලුණු ඇඹුල් නැති තම්බගත්ත කොළ අනුභව කරලා ඔය තරම් ලස්සනට ඉන්නේ කොහොමද කියලා. ලස්සන වෙන්න විවිධ පෝෂණීය ආහාර අවශ්‍යයි කියලා අපි නොයෙක් ಜಾති අනුභව කරනවා. නොයෙක් විටමින් වර්ග අරගෙන පාවිච්චි කරනවා. හමේ පැහැ රඳව ගන්න, ඇස්වල පැහැ රඳව ගන්න, කෙස්වල පැහැ රඳව ගන්න අපි නම් කොච්චර දේවල් කරනවද? නමුත් ඒ මොකවත්ම නැතුව ගුණයි ප්‍රණීතයි කියන ආහාරත් නැතුව ලුණුත් ඇඹුලුත් නැති කරකොල තම්බලා අනුභව කරලා මේ කුමාරයා මේ තරම් ලස්සනට ඉන්නේ කොහොමද? පිය රජුරුව එහෙම ආපුවාම පිය රජුරුවන්ට අපූර්ව උත්තර කීපයක් දුන්නා. මහරජතුමනි මනාව අතුරන ලද තන ඇතිරියේ හුදකලාව මං ජීවත් වෙනවා. මනාව අතුරලා සකස් කරපු තනකොළ ගොඩක් උඩ ඉතාමත්ම නිදහසේ කාය විවේකය ඇතුව මම සැතපෙනවා. මට චිත්ත විවේකයක් තියෙනවා. මොකද්ද මේ කාය විවේකය කියලා කියන්නේ? තවත් කෙනෙක් ළඟ නැති එක. තව කෙනෙක් ළඟ හිටියොත් කොහොමත් කාය විවේකයක් නැහැ. අඩු තරමේ කතා කරන්නවත් වෙනවා. අහන ප්‍රශ්නයකට උත්තර දෙන්න වෙනවා. අප උපස්ථාන කරන්න වෙනවා. යමක් ගෙනත් දෙන්න කිව්වොත් ගෙනත් දෙන්න වෙනවා. නමුත් තමන් ගාව කවුරුවත්ම නැත්තම් වැඩ පවරන්න කෙනෙකුත් නැහැ. වැඩ කරන්න වෙන්නෙත් නැහැ. අඩුම තරමේ වචනයක්වත් වියදම් කරන්න වෙන්නේ නැහැ. කාය විවේකය. ඒ කාය විවේකයෙන් මේ තන පැදුර මත බොහොම නිදහසේ මම සැතපෙනවා. බොහොම නිදහසේ මම ජීවත් වෙනවා. එසේ එකලාව ඉන්න මගේ ශරීරය බොහොම පැහැපත්. තරහ යන්නෙත් නැහැ. ඊර්ෂියාවක් හිතෙන්නෙත් නැහැ. කේන්ති ගියහම
පුද්ගලයා දුර්වර්ණ වෙනවා. ඊරිසියා කරන්න ගත්තාම ශරීරයත් එක්ක වෙනස් වෙනවා. කවුරුවත්ම ළඟ නැත්තම් තරහ ගන්න කෙනෙකුත් නැහැ. ඊරිසියා කරන්න කෙනෙකුත් නැහැ. එහෙනම් මගේ රුව ලස්සනේ ඒක රහසක් තමයි ඒක. ඊළඟට සඳහන් කරනවා මහරජ කඩු මැද හාත්පස වට කරගත්ත ආරක්ෂකයෝ මට නැහැ. එම නිසාම සුවසේ සයනය කරනවා. එයද මගේ ශරීර වර්ණයට හේතුවක්. ඒ කියන්නේ මාව ආරක්ෂා කරන්න පිරිසකුත් නැහැ. ඒ කියන්නේ Tamanට කිසි බයක් නැහැ. කඩු අරගෙන රෑ එළි වෙනකම් අවදියෙන් පිරිසක් යමෙක් ආරක්ෂා කරනවා නම් එහෙම කරන්නේ ඒ පුද්ගලයාට ජීවිත අනතුරක් තියෙන නිසා. ජීවිත බයක් එළඹිලා තියෙන නිසා. මහ රජෙකුට ඕන තරම් එහෙම කරදර එළඹිලා තියෙන්න පුළුවන්. එදත් අදත් ඒ නිසා රජවරු ගමනක් යනකොට ඉදිරියෙනුත් පිටිපසිනුත් රජු පෙරටු කරගත්ත පිරිසක් ඉන්නවා. දෙපසිනුත් රජු පෙරටු කරගත්ත පිරිසක් ඉන්නවා. ඒ අයට මැදි වෙලා තමයි රජු ගමන් යන්නේ. විශේෂිත මැති ඇමතිවරු ඒ අයත් එහෙමයි. තේමිය කුමාරයා සඳහන් කරනවා මට කිසිම බයක් උපද්‍රවයක් නැති නිසා මාව ආරක්ෂා කරන්න කඩු ගත්ත කෙනෙක් ආයුධ අමෝර ගත්ත කවුරුවත්ම නැහැ. මම හරි නිදහසේ ඉන්නවා. ඒ නිසා මගේ ශරීරය මේ තරම් පැහැපත්. ඊළඟට සඳහන් කරනවා මහරජතුමනි පසුගිය දේවල් ගැන හිතලා මං තැවෙන්නෙත් නැහැ. පිනතුනි පහුගිය දේවල් ගැන හිතලා අපි කොයි තරම්නම් කනස්සල්ලට පත් වෙනවද? මේක නොකලනම් කොච්චර හොඳද? එහෙම නූනනම් කොච්චර හොඳද? එදා මම එතෙන්ට නොගියනම් කොච්චර හොඳද? මේ වාගේ කීයක් දේවල් ගැන හිතා අපි දවසේ පසුතැවෙනවද? ඊළඟට සඳහන් කරනවා අනාගත දේවල් ගැන හිතා තැවෙන්නෙත් නැහැ. අපිට අනාගතය ගැන කොච්චර බලාපොරොත්තු තියෙනවද? මෙහෙම කළොත් මෙහෙම වෙයිද? අහවල් විභාගේ පාස් වෙයිද? මට රැකියාව ලැබෙයිද? අහවල් තැනට ගියහම ඒ අය මාව පිළිගනීද? මට හොඳ විවාහ ජීවිතයක් ගෙවන්න පුළුවන් වෙයිද? අපේ දරුවෝ අපි වයසට ගියහම අපිට සලකයිද? මේ ආදි වශයෙන් කොච්චර දේවල් අනාගතය ගැන හිතන්න තියෙනවද? සමහර දේවල් ගැන හිතලා සතුටු වෙනවා. සමහර දේවල් ගැන හිතලා පසුතැවෙනවා. වැඩිපුර තියෙන්නේ පසුතැවීම විතරයි. එහෙනම් මට එහෙම දෙයක් ගැන කල්පනා කරන්නත් නැහැ. ඊළඟට සඳහන් කළා ඒ වෙලාවට ලැබුණ දෙයින් මම සතුටු වෙනවා. දවල්ට කන්නේ මොනවද? රැයට කන්නේ මොනවද? හෙට උදේට මොනවද කෑමට ගන්නේ? එහෙම කිසිම දුකක් මට නැහැ. මේ දැන් මට ආහාරයට යමක් ලැබුණා නම් ඒක මොනවද? මම ඒක අනුභව කළා. රසද ගුණද ඒ මොකවත් හිතුවේ නැහැ. හෙට කෑම ලැබෙයිද නැද්ද කියන කාරණාවක් ගැන මගේ හිතේ ප්‍රශ්නයක් නැහැ. මොනවා නමුත් ලැබුණොත් වළඳනවා. නෑ කියලා වුණත් අඬ දබර කලකෝලහල කරන්න යන්නේ නැහැ. ඒ තරම්ම නිදහසේ ඉන්න නිසා මගේ ශරීර වර්ණය මේ විදිහට පවතිනවා. ඊළඟට සඳහන් කළා නොලද නොකල දේවල් ගැන තැබීමෙන් අනාගතයේහි ලබා ගැනීමේ ලෝභයෙන් පසුතැවීමක් නිසා මට එහෙම දෙයක් නැහැ. නොලද දේවල් අනාගතයේ ලැබෙයි. නොකල දේවල් අනාගතයට කරන්න ලැබෙයි. අනාගතයේ මේ දේවල් ලබා ගන්නවා කියලා ලෝභයෙන් පසුවීමක් මට නැහැ. යමෙක් එහෙම හිතනවා නම්
ඒ අඥානයෝ අන්න එහෙම අනාගතය ගැන හිත හිතා යමෙක් පසුතැවෙනවද? අතීතය ගැන හිත හිතා පසුතැවෙනවද? වර්තමානය ගැන බලාපොරොත්තු දල්වගෙන ඉන්නවද? ඒ අය හරියට කොයි වගේලුද? බට දණ්ඩක් කපලා අව්වට දාහම සාමාන්‍යයෙන් බට දඬු කොළ පාටයි. අව්වට දාහම බොහොම ඉක්මනට වේලෙනවා. වේලිලා අර ලස්සන පාට නැතුව යනවා. එහෙනම් මේ අතීතය ගැන පසුතැවෙනවා, අනාගතය ගැනත් පසුතැවෙනවා, බලාපොරොත්තු දල්වගෙන ඉන්නවා, වර්තමානය ගැනත් පසුතැවෙමින් ඉන්නවා. මට එහෙම දෙයක් නැති නිසා මගේ ශරීර වර්ණයේ කිසි වෙනසක් නැහැ. නමුත් අතීතය ගැන පසුතැවෙන අය බොහොම වේගෙන් තමන්ගේ ශරීර වර්ණය ෂේ කරගන්නවා. ඇයි? දුකනේ. දුක තියෙනවා, ද්වේෂය තියෙනවා, දැවීම, පිච්චීම හැමදේම ඒ ඇතුලේ තියෙනවා. මේ කනස්සල්ල කියන එක කවදාවත් අපිව යහපතට ගෙනියන්නේ. මට එහෙම කිසි දෙයක් නැති හින්දා මම එදත් අදත් හෙටත් සතුටින්ම තමයි ඉන්නේ. ආන් ඒ සතුට මගේ ජීවිතේ මේ වාගේ පිරිසිදුව තියලා තියෙනවා. මගේ ශරීර වර්ණය රැකලා දීලා තියෙනවා. මේ විදිහට කරුණු දක්ව පිය මහ රජුරවන්ට කාරණා පැහැදිලි කරනවා කොහොමද මේ ලස්සන රූපේ තියෙන්නේ කියලා. පින්නතුනි, ඊළඟට මහරජතුමා මෙතනදීම නැවත කල්පනා කරනවා මගේ පුතා අභිෂේක කරලා ආපහු සැරයක් රාජ්‍යයට අරගෙන යන්න ඕන කියලා. එහෙම හිතලා ආයෙත් යෝජනාවක් කරනවා. පුතේ, මම ඔබට ඇත් බලෑනියක්ද දෙනවා, අශ්ව බලෑනියක්ද දෙනවා, රිය බලෑනියක්ද පා බලෑනියක්ද දෙනවා. ඒ කියන්නේ සිව් රඟ සෙනගක් මං උඹට දායාද කරනවා. පුතේ, සර්වාලංකාරයෙන් විභූෂිත වෙච්ච අන්තఃපුරයේද මං උඹට දෙනවා. එහි පරිභෝග කරන්න, සැප විඳින්න උඹට අවස්ථාව තියෙනවා. පුතේ, නැටීමෙහි දක්ෂ, ගායනාවේ දක්ෂ, වාදනයෙහි දක්ෂ, කතාවෙහි චතුර, කාමයෙන් සිත් උද්දීපනය කරන තරුණියන් මං උඹට දායාද කරලා දෙනවා. අනිත් රටවල් වල රජවරුන්ගේ කන්‍යා ළඳුන් මං උඹට ගෙනල්ලා දෙනවා. තවත් නොයෙක් සැප සම්පත් අඩු නැතුව උඹට සපයනවා. තරුණ වයස සැප සම්පත් විඳින්න තියෙන කාලි. ඒ නිසා පුතේ, වෙනත් රජවරුන්ගේ රූපත් කන්‍යාවියන් ඔබට ගෙනල්ලා දෙන්න මම පොරොන්දු වෙනවා. පුතේ, උඹ තරුණෙක්, යෞවන වයස ඉක්මවල නැති කෙනෙක්, නව යොවුන් විහි පසු වෙන කෙනෙක්. ඒ නිසා ඔබ රාජ්‍ය භාර අරගෙන රාජ්‍ය කරන්න කැලෑවට වෙලා, අරණ්‍යට වෙලා මේ ගත කරන ජීවිතයේ තේරුම මොකද්ද? පින්නතුනි, එතන සඳහන් කළා යොද ඇතුන් 10 දෙනෙකුගෙන් යුක්ත වූ ඇත් බලෑනියක්, විශේෂයෙන් යුද්ධයට දක්ෂ ඇත්තු 10 දෙනෙක් අන්තර්ගත ඇත් බලෑනියක්. ඒ වගේම ඒ සඳහා සූදානම් කරපු රථ, යුද්ධයට සූදානම් කරපු රථ සහිත රථ බලෑනියක්. තවත් නොයෙක් සැප සම්පත් මුල් කරගත්ත බොහෝ වස්තුන් දායාද කරලා දෙනවා. ඒ සියල්ල භුක්ති විඳිමින් තරුණ ජීවිතයේ රාජ්‍ය භාර අරගෙන සැප විඳින්න කියන එක තමයි මහරජුරුවන්ගේ ඉල්ලීම. මේ වෙලාවේ මහබෝසතාණන් වහන්සේ නැත්තම් මහරජුරුවන්ගේ පුතා
රජ්ජුරුවන්ට හොඳ බණක් කියනවා. තේමිය පණ්ඩිතයන් මහරජ්ජුරුවන්ට කරපු අනුශාසනාව තමයි මෙතන ඉඳලා සඳහන් කරලා තියෙන්නේ. සඳහන් කරනවා මහරජතුමනි තරුණ කාලයේ බ්‍රහ්මචර්යාවේ හැසිරිය යුතුයි. බ්‍රහ්මචර්යාවේ හැසිරෙන කෙනා තරුණෙක්. තරුණයාට පැවිද්ද සුදුසුයි. මෙය ඍෂිවරු විසින් වර්ණනා කරලා තියෙන්නේ. පැවිද්ද සුදුසු කාටද? තරුණයන්ට. බ්‍රහ්මචර්යාව සුදුසු කාටද? තරුණයන්ට. තරුණ වයසේ බ්‍රහ්මචර්යාවේ හැසිරිය යුතුයි. තරුණ වයසේ පැවිදි ගුණදහම් සම්පූර්ණ කළ යුතුයි. පින්නතුනි බ්‍රහ්මචර්යාව. අපි උපෝසත සිල් සමාදන් වෙනකොට අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං කියලා කියනවා. ඇයි මේ අබ්‍රහ්මචර්යා කියලා කියන්නේ? බ්‍රහ්මචර්යාවෙන් වෙන් වුණ ක්‍රියාවක් නොකරනවා. බ්‍රහ්මෙක් වගේ ඉන්නවා අබ්‍රහ්මෙක් වගේ වෙන්නේ නැහැ. බ්‍රහ්මෙක් නොවී ඉන්නේ. බ්‍රහ්මචර්යාවේම හැසිරෙනවා. ඒ කියන්නේ කායික සංසර්ගයක් නැතුව ජීවත් වෙනවා කියන එක. තරුණ වයස ඒකට බොහෝම යෝග්‍යයි. එතන තියෙන්නේ මනාව අත්හැරීමක්. ඉන්ද්‍රියන්ට ප්‍රාණය තියෙන වෙලාවේ ඉන්ද්‍රියන්ගේ ශක්තිය තියෙන වෙලාවේ ඒ ඉන්ද්‍රියන් අත්හරින්න දක්ෂ කෙනා තමයි හැබෑම දක්ෂයා. අප්‍රාණික වෙච්ච ඉඳුරන් ඇති කල්හි අබ්‍රහ්මචර්යා සමාදන් වෙන එක ඒ තරම් අමාරු නෑ. එහෙනම් වීර්යවන්තයා තරුණ කාලයේම බ්‍රහ්මචර්යාවේ හැසිරෙනවා. අන්න ඒ නිසා තරුණයන්ටම පැවිද්ද සුදුසුයි කියලා තාත්තට කියනවා. තරුණ වූයේ බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්නේය. බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්නා තරුණ වන්නේය. තරුණයා බ්‍රහ්මචර්යාවේ හැසිරෙනවා. බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්නා තරුණ වෙනවා. මේ පිළිබඳව විශේෂ කාරණාවක් උදයබද්ද ජාතක කතාවෙත් පැහැදිලි කරනවා. යමෙක් බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්නේද එහි ආනිසංස හැටියට දීර්ඝ කාලයක් ඔහුගේ තරුණ පෙනුම රැඳිලා තියෙනවා කියලා. ඒක උදයබද්ද ජාතකයෙන් වෙනම විශේෂ විස්තර කරනවා. බ්‍රහ්මචර්යාවේ හැසිරෙන අයගේ තරුණ පෙනුම දීර්ඝ කාලයක් රැඳිලා තියෙනවා. මෙතන සඳහන් කරනවා තරුණ වූයේ බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්නේය. බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්නේද ඔහු තරුණ වන්නේය. බ්‍රහ්මචර්යාවේ මම හැසිරෙමි. මට රාජ්‍යයෙන් පළක් නෑ පියාණෙනි කියලා. ඊළඟට සඳහන් කළා මෑණියනි පියාණෙනි ප්‍රිය වදන් කියන්නා වූ දුකසේ ලබා ගන්නා වූ ප්‍රිය පුතුන් මහලු වියට නොපැමිණීම මරණයට පත් වෙනවා. බොහෝම ප්‍රිය වදන් කතා කරනවා. හුරතල් විදිහට කතා කරනවා. බොහොම ලෙන්ගතුකමින් සෙනෙහසින් ළඟම ඉන්නවා. ඊටාම දුකසේ දරුමල්ලු හදලා වඩලා ලොකු මහත් කරලා පෝෂණය කරලා ඒ දරුවෝ දිහා බලලා සතුටු වෙන්න බලාපොරොත්තු වෙනවා. නමුත් එහෙම හදාපු දරුවෝ මහලු වෙන්න කලින්ම මැරිලා යනවා. ආයුෂයාගේ පරතරයට ගිහිල්ලා මැරෙනවා කියලා කතාවක් නැහැ. තමන් අරගෙන ආපු ආයුෂයේ පරතරයට යනවා. ඒ ආයුෂයේ කෙරවල ළමා කාලේ වෙන්න පුළුවන්, තරුණ කාලේ වෙන්න පුළුවන්, මැදි වියේ වෙන්න පුළුවන්. ඒ නිසා සඳහන් කරනවා මහලු වියට නොයාම ඔවුන් මැරිලා යනවා කියලා. මහ බෝසතාණන් වහන්සේ මේ විශේෂ අනුශාසනා විදි පැහැදිලි කරනවා තරුණ වූ මනා පෙනුමක් ඇති කුමාරියන් කඩා දමන උණරිකිලිසේ මාරයා විසින් අරගෙන යනවා. ඊටාම ලස්සන ප්‍රිය මනාප පෙනුමක් තියෙන තරුණ කුමාරිකාව බලාපොරොත්තු නැති වෙලාවක මාරයා අරන් යනවා. හරියට නිකන් කඩලා දාන උණරිකිලි වගේ.
උණ ගස්වල කඳ මැද්දේ තැන් තැන්වල පොඩි පොඩි දළු තියෙනවා. ඒ දළු කඩන්න හරිම ලේසි. කෙරවලින් අල්ලලා නමපු ගමන් කැඩෙනවා. පහසුවෙන් කැඩිලා යනවා වගේ ඊටාම තරුණ ලඳුන් මාරයා ඊටාම පහසුවෙන් ගොදුරු කරගෙන අරගෙන යනවා. තරුණ වූ ස්ත්‍රීහුද තරුණ වූ පුරුෂයෝද මරණයට පැමිණෙන්නේමය. ඒ බඳු ජීවිතයක් කවරනම් පුරුෂයෙක් මම තරුණයෙක් යයි විශ්වාස කරනවද? ඕනෑම වෙලාවක මරණයට යන්න පුළුවන් නම් එහෙම මැරෙන මිනිස්සු එහෙම මැරෙන ස්ත්‍රීන් තරුණ වයසම මැරෙනවා නම් මම තරුණයි කියලා කොහොම කියන්නේද? ආයුෂ ඉවර වෙලයි මැරිලා තියෙන්නේ. ආයුෂයාගේ මහලු බව නිසායි මැරිලා තියෙන්නේ. ඒ හින්දා ඔවුන් කොහොමද තරුණයි කියලා කියන්නේ? වලදිය සිඳී යාමෙන් මාළුවන්ගේ මරණය වන්නේ. පින්නතුනි වලක මාළු ඉන්නවා. එහෙම නැත්නම් පොකුණක වැවක මාළු ඉන්නවා. වැවේ පොකුණේ ජලය පිරීලා තියෙන තාක්කල් ඔවුන් හරි සතුටින් ඉන්නවා. හැබැයි අද පොකුණ පිරීලා නම් හෙට මොකද වෙන්නේ? හෙට ටිකක් අඩු වෙනවා. අනිද්දාට තව ටිකක් අඩු වෙනවා. ඉන් අනිද්දාට තව ටිකක් අඩු වෙනවා. මාසයක් විතර යනකොට සෑහෙන්න අඩු වෙලා. අවුරුද්දක් විතර යනකොට තවත් අඩු වෙලා. දැන් මේ පොකුණේ වතුර අඩු වෙනවා කියලා කියන්නේ මොකද? මාළුවන්ගේ ආයුෂය කෙටි වෙනවා කියන එකයි. වතුර ටික හිඳුනහම උන් මැරිලා යනවා. දවස උදා වෙනවා නැවත රැ වෙනවා. හෙට අලුත් දවසක් උදා වෙනවා ආයෙ රැ වෙනවා. පහුවදාට ආයෙ අලුත් දවසක් උදා වෙනවා. දවස උදා කරමින් දවස ගෙවාලමින් මේ මොකක්ද ඉස්සරහට ඇදින්නේ? අවුරුද්ද ගෙවිලා යනවා. දවසින් දවස අවුරුද්ද ගෙවිලා යනවා. එතකොට අවුරුද්දෙන් අවුරුද්ද අපේ ආයුෂය ගෙවිලා යනවා. දවසින් දවස ගෙවෙන්නෙත් ඒ ආයුෂයම තමයි. තත්පරයෙන් තත්පරේ පැයෙන් පැය ගෙවෙන්නෙත් මගේ ආයුෂයම තමයි. එහෙනම් පොකුණේ වතුර අඩු වෙන්න අර සත්තුන්ගේ ආයු කාලය අඩු වෙනවා වගේ ගත වෙන තප්පරයක් විනාඩියක් පැයක් දවසක් සුමානයක් මාසයක් අවුරුද්දක් ගාන ඉවර වෙන්නේ මගේ ජීවිතේ. එනම් මගේ ආයුෂය එහෙම ඉවර වෙලා යනවා. තරුණ භාවයෙන් ඇති වැඩි කුමක්ද කියලා අහනවා. එහෙම ආයුෂය ගෙවෙනවා නම් ඒ තරුණකමේ ඇති වැඩි මොකක්ද? ලෝවැසි පුද්ගලයන් නිරන්තරයෙන්ම පහරන ලද්දේ වේ. නිරන්තරයෙන් පිරිවරන ලද්දේ වේ. ආයුෂ දිවාරාය නිරතුරුවම ඉවත් වන කල්හි මා රාජාභිෂේකයෙන් කුමක් කරන්නද? මාව පිරිවරාගත්ත රටවැසියෝ ඉන්නවා. ලෝකවාසීන් ඉන්නවා. ඔවුන් මාව පිරිවරාගෙන හිටියත් මගේ ආයුෂය දවසින් දවස ගෙවෙනවා නම් ආරක්ෂකයන් පිරිවරාගත්ත රටවැසියන් පිරිවරාගත්ත මේ රජකමේ ඇති තේරුම මොකද්ද? දවසින් දවස මං ලං වෙන්නේ මරණයට නම්. මේ මහා බෝසතාණන් වහන්සේ අපූර්ව බණක් තමන්ගේ තාත්තට කියනවා. ඊළඟට සඳහන් කරනවා ලෝවැසි සත්වයෝ වැඩ බලන්නේද කවරෙකු විසින් පිරිවරන ලද්දේද කුමක් නම් නොසිස් වන්නේද? හිස් නොවෙන්නේ මොකක්ද? එනිසා සඳහන් කළා ලෝවැසි සත්වයෝ වැඩ බලන්නේද? කවුද පිරිවරාගෙන ඉන්නේ සත්වයා? දවසින් දවස සත්වයාට හිස් වෙන්නේ මොකක්ද? සඳහන් කළා දවසින් දවස හිස් වෙන්නේ තමන්ගේ ආයුෂය. දවසින් දවස හිග වෙන්නේ තමන්ගේ ආයුෂය. ලෝවැසියා මාරයා විසින් මැඩලනු ලබන්නේය. මේ ලෝකේ ඉන්න හැම සත්වයාම මාරයා විසින් මැඩලනවා. ජරාව පිරිවර කොට ඇත්තේය. අපි ප්‍රධාන කරගෙන පිරිවරාගෙන ඉන්නේ ජරාවයි.
මොකද්ද මේ ජරාව කියලා කියන්නේ? වයසට යනවා. ආයුෂය පිරිහෙනවා, වයසට යනවා. ආයුෂයෙන් යමෙක් නොසිස් වන්නේද? මහරජය එසේම දැනගන්න. ජරා මරණ පිරිවරාගත්ත මේ ජීවිතයේ ඇති ඵලය මොකක්ද මහරජ? යම්සේ නූල් යෙද වූ කල්හි පින්නතුනි නූල් යොදලා වස්ත්‍රයක් වියනවා. වස්ත්‍රයේ යම් ප්‍රමාණයක් දැන් වියලා ඉවරයි. දැන් අර වියන්න යොදාපු නූල් වලට මොකද වෙලා තියෙන්නේ? සෑහෙන ප්‍රමාණයක් නූල් ඉවරයි. වස්ත්‍රය වියලා ඉවරයි. වියන්න යොදාගත්ත නූලුත් ඉවරයි. වියන්න තියෙන්නේ තව ටිකයි. නූල් තියෙන්නේ තව ටිකයි. එහෙමනම් ජීවත් වෙච්ච කාලෙ වැඩි. තව ජීවත් වෙන්න තියෙන්නේ බොහොම පොඩි කාලයයි. ආයුෂය සෑහෙන්න ගෙවලයි තියෙන්නේ. කළ යුතු කටයුතු බොහෝ ඇතත් ආයුෂය කෙටි වෙලයි තියෙන්නේ. ඊළඟට සඳහන් කළා යම්සේ පිරුණු දිය පහර ඉවුරේ වූ වෘක්ෂයන් මුල් සෝදා බිම හෙලන්නේද? අන්න ඒ වගේ ඒකාන්තයෙන්ම ජරා මරණ දෙකින් සත්වයා ගසාගෙන යනවා. පුද්ගලයා ජරාවට පත් වෙනවා. එන්න එන්න වයසට පත් වෙනවා. ශරීර ශක්තිය හීන වෙනවා. ආයුෂ පිරිහෙනවා. මරු විසින් පැහැර ගන්නවා. හරියට ගඟේ ඌරේ තියෙන ගස් ගඟේ වතුරෙන් මුල් හොදලා බිමට ඇදලා දානවා වගේ ජරා මරණ දෙක කායික ශක්තිය ඉවර කරලා තියෙන්නේ. ආයුෂයත් ඉවර කරලා තියෙන්නේ. යම්සේ දිය පහර බැස යන්නේ දෙගම්බොඩ ඇති ගස්වල මුල් සෝදා පෙරලන්නේද එසේම සත්වයෝද ජරාවෙන් වර්ණයෙන් ඒකාන්තයෙන් ගසාගෙන යන්නේත. සත්වයා ජරාවට පත්වෙන්න සත්වයාගේ රුව ලස්සන වර්ණය දවසින් දවස හීන වෙලා විකෘති වෙලා යනවා. ඒකයි ස්වභාවය. බ්‍රහ්මචර්යාව තරුණ බවට හේතු වන්නේ බුද්ධ ආදී මහෝත්තමයන්න් වහන්සේලා තරුණ කාලේ බ්‍රහ්මචර්යාව මහත්සේ අගයන්නේ. ඒ නිසා තරුණ කාලෙම බ්‍රහ්මචර්යාව වඩන එක බොහොම හොඳයි කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කළා මහරජතුමනි මහසත්වයන්ගේ මේ හැසිරීම කවදාවත් රජකමට යන හැසිරීමක් නෙමෙයි. සසරින් මිදෙන උතුම් මඟ හොයන වැඩපිළිවෙලක් ගැන අනුශාසනා ඇහෙන්න ලැබෙනවා මිසක් නැවත ගිහිල්ලා පංචකාමයේ සැතපෙන්න සැනසෙන්න මහ බෝසතාණන්ගේ කිසිම අදහසක් රජුරවන්ට අහන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මහරජතුමා බෝසතාණන් වහන්සේගේ ධර්ම දේශනාව අහලා ගිහිගේ විසීමෙහි කලකිරිලා පැවිදි වෙන්නම අදහසක් ඇති කරගන්නවා. මම නැවතත් නුවරට නොයමි. මෙහිදීම පැවිදි වෙමි. නමුත් මගේ පුතා නුවරට යන්නේ නම් සේසතම ඔහුට දෙන්නේ. දැන් රජුරෝ කල්පනා කරනවා මම ආය රජකම් කරන්න යන්නේ. මම මහාන වෙනවා. හැබැයි පුතා ආපහු නුවර යනවා නම් පුතාට මගේ සේසත දෙනවා කියලා කියන්නේ මගේ රජකම පුතාට පවරනවා කියලා. ආයෙත් සැරයක් යෝජනා කළා. නමුත් ඒ යෝජනාවත් එහෙම්මම ප්‍රතික්ෂේප කළා. පින්නතුනි විශේෂයෙන් සඳහන් කළා ධනයෙන් පිරුණු අටුකොටුද මුතුමැණික් ආදී ධනයෙන් පිරුණු ගබඩාද වාහනද බලසෙනගද මේ තරම් මනරම් නිවාසද යන සියල්ලම මම ඔබට දෙනවා. ඒවා අරගෙන ගිහිල්ලා සැප විඳින්න කියලා. දැන් අපි සසරින් එතර වෙන්න හදන උත්තමයන්ගේ වෙනස මෙතනදී තමයි මනාව පේන්නේ. සංසාරයට ඇලෙන අය කොහොමද? සංසාරයෙන් මිදෙන්න හදන ප්‍රඥාවන්තයෝ කොහොමද? අම්මා තාත්තා ජීවත් වුණ ගෙදර එක දරුවෙකුට පවරහම අනිත් දරුවෝ ඔක්කොම මව්පියොත් එක්ක පවාමනාපයි.
අපේ ගෙවල් වගේ ගෙවල් නෙමෙයි. මේ වාගේ මහා මාලිගා අරගෙන රජ වෙලා රජකම් කරපන් කියහම සසරින් මිදෙන්න හදන උත්තමයෝ කියන්නේ මට ඒ වගේ කිසිම පළක් නැහැ කියලා. මට ඒව අවශ්‍යම නැහැ කියලා. පුතේ උඹ තාම තරුණයි. තරුණ වයසේ පසු වෙන ඔබ උපතින්ම පළමුවෙහි සිටින තරුණයෙක්. තාම උපතින් තරුණ වයසේ පළමුවෙනි තරුණ වයසේ ඉන්නේ. මේ කතාව කියනකොට තේමිය කුමාරයාට වයස අවුරුදු 16ක්. ඔබ තරුණයි ප්‍රථම වයසේ තරුණ වී ඔබ ඉන්නේ. ආන් ඒ නිසා රාජ්‍ය කරන්න ආරණ්‍යත් හරින්න කියලා කියනවා. නමුත් පින්නතුනි මෙහෙම මිහිරි වචන. හැබැයි මෙතන මිහිරි වචන කියලා කියන්නේ ඒ වචනේ මිහිරි අපිට. මේ පංචකාමයේ දුකයි කියලා දන්න මහ පඬිතයන්ට මේ වචන එකක්වත් මිහිරි නැහැ. ඊළඟට සඳහන් කළා මිහිරි කතා ඇති රාජ කන්‍යාවියන් විසින් පිරිවරන ලද දාස දාසීන් සමූහයකින් පිරිවරන ලද රාජ්‍යයට යන්න කියලා. නමුත් ඒකක් ගැනවත් මහබෝසතාණන් වහන්සේගේ අල්ප මාත්‍ර ඇල්මක් නැහැ. තව සම්පත් පවරනවා. ඒ පිළිබඳව ලොල් වෙන්න ඇලෙන්න තව වචන රජුරෝ කියනවා. නමුත් සියල්ලම ප්‍රතික්ෂේප කරනවා. විනාශ වන්නා වූ යම් ධනයකින් වැඩක් නැත. තාත්තේ කොච්චර ධනය තිබුණත් ඒ ධනය විනාශ වෙනවා නම් ඒකෙන් වැඩක් තියෙනවද? ධනෙ විනාශ වෙනවා නම් ඒ ධනෙන් වැඩක් නැහැ. මැරෙන්නා වූ භාර්යාවන්ගෙන් වැඩක් නැහැ. තාත්තා ඔය මට පවරන්න හදන ධනයත් දවසක වෙනසෙනවා. ඔය මිහිරි වචන කතා කරන ඊටාම ලස්සන දෙවඟනන් වගේ තරුණියොත් දවසක මැරෙනවා. ධනයත් විනාශ වෙනවා නම් ඒ තරුණ කන්‍යාවුත් දවසක මැරෙනවා නම් මොකක්ද ඇති ප්‍රයෝජනය කියලා අහනවා. චරිතවත් භාවයෙන් යුතු තරුණ බව මරණය විසින් මැඩලනවා නම් ඒකෙන් ඇති වැඩක් නැහැ. මරණයෙන් කෙරවල වෙනවා නම් තේරුමක් නැහැ. සදාකාලික නම් ස්ථිර නම් කමක් නැහැ. පින්නතුනි මෙබඳු ජීවිතයක කවරනම් ඇල්මක්ද? ජරාවෙන් මරණයෙන් කෙරවල වෙන ජීවිතයට අඥානයෙන් ඇලුම් කරනවා මිස ප්‍රඥයෙන් ඇලුම් කරන්නේ. හැබැයි ජරාවට පත් වෙලා නැගිට ගන්න බැරි වෙන කාලේ එනකන් ඉන්නේ නැතුව තරුණ වයසේ ප්‍රඥයෝ බොහෝසේ ගුණ පුරනවා. මොකටද මේ ජීවිතය කියලා කියන්නේ? අනාගතයේ උපදින්න තියෙන ආත්ම ලක්ෂ ගණනක් සුවපත් කරන්න සැලසුම් හදන්න හම්බ කරන්න තියෙන කාලේ මේ ජීවිතේ. එක පින්කමක් හරියට කරගත්තාම අනාගතයේ කල්ප ගණන් සුව සහිතව ගත කරන්න පුළුවන්. තවත් මහ පින්කම් බොහෝසේ කරගත්තාම නිවන් දක්නා ජාති දක්වා දුකක් කරදරයක් කම්කටොල්ලක් පීඩාවක් හිංසාවක් නොවෙන්න එක මහ පින්කමක් හරියට කරලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. එහෙම කරන්න තියෙන අවස්ථාවක්. මේ ජීවිතයේ දුක් කොච්චර තියෙනවද? මේ ජීවිතයේ නොකැමැති දේවල් වලට කොච්චර මූණ දෙන්න වෙලා තියෙනවද? නමුත් කැමැති දේවල් කොච්චර අහිමි වෙලා තියෙනවද? මේ ජීවිතයේ යම් දුකක් තියෙනවද? ඒ සියලුම දුක් නැති කරලා අකමැති දේවල් බැහැර කරලා කැමැති දේවල්ම සම්පූර්ණ කරගන්න අවස්ථාව හදාගන්න සංසාරි සුවපත් කරගන්න ලැබුණා නම් මට තැන. ඒ මේ ජීවිතේ. ඒ ජීවිතෙන් ප්‍රයෝජන අරගෙන නිවන් දකින්න තුරු මේ ජීවිතේ සුවපත් කරන්න සැලසුම් හදන්න තියෙන හොඳම අවස්ථාව තමයි මේ ලැබිලා තියෙන්නේ. ඒ අවස්ථාවෙන් එතෙන්ට අවශ්‍ය සැලසුම් නොසදා පංචකාම ලෝකයේ අතරමං වෙලා මෙහෙම වේලිලා මැරිලා යන පුජ්‍යලයා අනාගතයේ අදට වඩා ලොකු දුක්ඛන්දක් භුක්ති විඳින කෙනෙක්. අදට වඩා හෙට හොඳ වෙන්න ඕනේ නම් ඒ සඳහා අද වැඩ කරන්න ඕනේ. සංසාරي කියන්නේ ලෙඩ. ලෙඩාට බෙහෙත් දෙන්න ඕනේ සුවපත් වෙන්න මිසක් ලෙඩ වෙන්න නෙමෙයි. එහෙනම් සංසාරේ නැමැති රෝගය
උත්සන්න වෙන්න මෙතන ඉඳලා වැඩ කරන එක නෙමෙයි කරන්න ඕනේ. ඒ රෝගය සුවපත් කරගන්නයි මෙහි ඉඳලා වැඩ කරන්න ඕනේ. නමුත් එහෙම අය දකින්නේ හරි අඩුවෙන්. පින්නතුනි මේ කාරණා ටික තව විශේෂයෙන් පැහැදිලි කරනවා. මට මරණය පමා නොවන්නේ යයි මම දනිමි තාත්තේ. මරණය මට පමාවක් නෑ. වහ මරණය මං හොයාගෙන එනවා. මරණය විසින් මැඩලන ලද්දා වූ මට පංචකාම සම්පත්තිය ඇල්ම මොකටද? මැරිලා මේ ඔක්කොම දාලා යන්න වෙනවා නම් ඒ පංචකාම සම්පත්තියෙන් මට ඇති වැඩේ මොකද්ද? ඒ හින්දා මට මේ පංචකාමයෙන් වැඩක් නැහැ. පැසුණු ගෙඩි කොයි මොහොතේ වැටෙයිද දන්නේ. ඒ ගෙඩි මොන මොහොතේ වැටෙයිද කියලා නොදන්නවා වගේ මගේ ජීවිතේ කොයි මොහොතේ මරුතුරුලට යයිද කියන කාරණාවක් දන්නේ. උදේ දැක්ක දේවල් හවසට නැහැ. හවස දැක්ක දේවල් පහුවදාට නැහැ. උදේ දැකපු අය හවසට මැරිලා, හවස දැකපු අය උදේට මැරිලා. එහෙමනම් මේ ජීවිතේ ඒ තරම්ම අස්තිරයි. ඊළඟට සඳහන් කළා අදාදම වීරිය කටයුතුයි. හෙට මරණය එන්නේ නැහැ කියලා කියන්න කිසිම හේතුවක් නැහැ. අජ්ජේව කිච්ඡං ආතප්පං කෝ ජඤ්ඤා මරණං සුයි. අද කළ යුතු කාර්ය අදම කරන්න. කවුද දන්නේ හෙට මරු වෙන්නේ නැහැ කියලා? මහා සෙනග කාටවත් මාරයට ඇපයක් නම් ඇපයක් නැහැ. ආපු දවසට ඒක මොහොතක්වත් නැහැ, යා යුතුමයි. හොරු ධනෙ ප්‍රාර්ථනා කරයි. මහරජ මම ඒ බන්ධනයෙන් මිදුණෙමි. මහරජ එන්න මගේ වචන පිළිගන්න. මේ රාජ්‍යයෙන් ප්‍රයෝජන ලබන්නෙක් නොවී. ඔය කතා කරන රාජ්‍යයෙන් පල ලබන කිසි කෙනෙක් නැහැ. එන්න මගේ වචන විශ්වාස කරන්න කියලා තාත්තට කියනවා. පින්නතුනි මෙහෙම සඳහන් කරාම මහා බෝසතාණන් වහන්සේගේ තාත්තා තේමිය පඬිතුයෝ, තේමිය පඬිතුයන්ගේ තාත්තා තීරණය කරනවා මම ආයේ රාජ්‍යයට යන්නේ. මමත් මගේ පුතාගේ සමීපයේම පැවිදි වෙනවා. එහෙම තීරණය කරාම අම්මත් පැවිදි වෙනවා. 12000ක් 16000ක් මහසෙනග ඔක්කොම පැවිදි වෙනවා. අඬබෙරයක් ලවනවා රාජ්‍යයේ කැමති කෙනෙක් ඇවිල්ලා පැවිදි වෙන්න කියලා. ඒ කැමති සියලු දෙනාම ඇවිල්ලා පැවිදි වෙනවා. දැන් බර්ණස් රාජ්‍ය සම්පූර්ණයෙන්ම හිස්. බර්ණස් රාජ්‍යයේ ඉන්නේ රාබුන මිනිස්සු විතරක් ඉතුරු වෙලා ඉන්නවා. අනික් අය ඔක්කොම ගිහිල්ලා පැවිදි වෙලා. වෙනත් රාජ්‍යක රජෙකුට ආරංචි වුණා බර්ණස් රජුරුව මහාන වෙලා. බර්ණස් රජුරුවන්ගේ රං රිදී මුතු මැණික් පුරවපු ගබඩා ඔක්කොම ඇරලා. රත්තරන් පත්‍රයක හසුන් පතක් ලියලා රාජාංගනී කණුවක එල්ලලා තියෙනවා කැමති කෙනෙක් කැමති විදිහට මේ ධනය අරන් යන්න කියලා. අර බාහිර රජුරුව රාජ්‍යයට ඇතුල් වෙනවා. දෙව්පුරයක් වගේ මේ රාජ්‍ය කොයි තරම් ලස්සනද. මේ රාජ්‍ය මට නේද මේක දැන් මට අයිති කරගන්න යුද්ධයක් නැතිවම පුළුවන්. එහෙම හිත හිතා එන රජුරු මාලිගාවට ආවහම දකින්නවා රන් රිදී මුතු මැණික් රිසිසේ කැමති කෙනා අරන් යන්න කියලා දක්වලා තියෙනවා. එතකොට අර රජුරු දැනගන්නවා මේ ධනයෙන් කවර හරි අනතුරක් තියෙනවා. මේ ධනය මම සුවපත් කරන්නේ නම් සුවපත් කරන්නේ නැහැ. කරදරයක්මයි. ඇත්තටම ධනය කරදරයක්මයි. නිරයටම ගෙනියන්නමයි හේතු වෙන්නේ. මිනිස්සු ධනය නිසා එන කොටා ගන්නවා, ගහමරා ගන්නවා, හිරේ විලංගුවේ යනවා, නඩු හබ කියනවා, අම්මා එක්ක තරහ වෙනවා, අම්මා එක්ක නඩු කියනවා, තාත්තත් එක්ක තරහ වෙනවා, තාත්තට ගහනවා. සහෝදර සහෝදරියෝ ජීවිත කාලෙටම අත්හරිනවා මේ ධනය නිසා කොච්චර දේවල් වෙලාද. ඉනසක වදයක්මයි. අර හසුන දැක්කහම ඒ රජ්ජුරු අර රාබුන මිනිස්සුන්ගෙන් අහනවා උඹලගේ රජ්ජුරුව කොහාට ගියාද කියලා. ඒ මිනිස්සු කියනවා නැගෙනහිර පැත්තේ දොරටුවෙන් පිට වෙලා රජ්ජුරුව යන්න ගියා කියලා.
මේ රාජ්‍ය අල්ලගණ්ඩාපු රජ්ජුරුවොත් තමන්ගේ රාජ්‍යයම පිරිස අරගෙන ඒ දොරටුවෙන් පිට වෙලා ගිහිල්ලා තේමිය පණ්ඩිතයෝ හම්බෙලා මහන වෙනවා. තවත් රාජ්‍යයන් ගණනාවකාය රාජ්‍යාත හැරලත් තේමිය පණ්ඩිතයෝ ළඟ ගිහිල්ලා මහන වෙනවා. පින්නතුනි සක්‍ර දේවේන්ද්‍රයන් විසින් යොදුන් 3ක් දිග මහ පන්සලක් මවලා දෙනවා. ඒ පන්සලේ කාන්තාවන්ට මැද කොටස දෙනවා ආරක්ෂාව ඕන හින්දා. පිරිමි අය දෙපසට වෙලා ඉඳගෙන බවුම් වඩනවා. යම් ස්ත්‍රියකට වේවා යම් පුරුෂයෙකුට වේවා රාගසිතක්, ද්වේෂසිතක්, මෝහසිතක් ඇති වෙනවද මහබෝසතාණන් වහන්සේ අභිඥාවෙන් ඒක දකිනවා. අහසට පැන නැගලා ඔහුට ධර්ම දේශනා කරලා නැවත රාගසිත නූපදින්න මනුශාසනා කරනවා. ඔවුන් ඒ අනුශාසනාව අහලා අභිඥා ලබා ගන්නවා. අන්තිමට අර රාබීපු අයත් අන්තිමට ගිහිල්ලා මහාන වෙනවා. ආන්ගේ අන්තිමට ගිහිල්ලා මහාන වෙච්ච අය අතරේ හිටපු හුඟක් දෙනෙක් අන්තිම කාලේ අපේ ලංකාවේ උපදිනවා. ඒ ඉපදිච්ච අය අතර ඉන්නවා මලිය දේව මහරහතන් වහන්සේත්. උන්වහන්සේත් පිරිනිවන් පාන දවසේ. ඒ වගේම තවත් එක රහතන් වහන්සේ නමක් විශේෂයෙන් සඳහන් කරනවා අයෝගර ජාතකෙහි හත්තිපාල ජාතකෙහි දුරින් සම්බන්ධ වූ යයි කියති. මද්දන නම් වෙහෙරේ වැඩ සිටි මහානාග කියන තෙරුන් වහන්සේත් මලිය දේව තෙරුන් වහන්සේද පිරිනිවන් පාන දවසේ පින්නතුනි මුගපක්ක ජාතකයට සම්බන්ධ වූ පිරිසේ ආදී නිවන් දැක්ක අවසන්නේයි කියලා කිව්වා. මුගපක්ක ජාතකය වගේ ජාතක කතා අවස්ථාවල් වල තවත් ජාතක කතා ගණනාවක් පින්නතුනි මෙතන සඳහන් කරනවා. එතන සඳහන් කරනවා කුද්දාල ජාතකය, මුගපක්ක ජාතකය, අයෝගර ජාතකය, හත්තිපාල ජාතකය. මේ සමාගම් වල බෝධිසත්වයන් සමග හිටපු අන්තිමට ගිහිල්ලා බෝසතාණන් වහන්සේ සමග එකතු වෙච්ච අය. ඒ අය අතර අපිත් හිටියා අන්තිමට ගිහපු අය. ඒ සඳහන් කරන්නේ කවුද? මලියදේව මහරහතන් වහන්සේ. සඳහන් කරලා කියනවා එදා ඒ බුදු පිරිස හිටපු අනික් ඔක්කොම රහත් වෙලා ඉවරයි. නිවන් දැකලා ඉවරයි. අවසානෙට හිටපු අයගෙන් එක්කෙනෙක් මම. මේ පරිනිර්වාණයෙන් පස්සේ එදා මහබෝසතාණන් වහන්සේ සමග එකතු වෙන බුදු පිරිස අදින් ඉවරයි කියලා ප්‍රකාශ කරලා තමයි පිරිනිවන් පාන්නේ. මේ ජාතක කතාව අවසානයේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා රාජ්‍ය අභිනිෂ්ක්‍රමණය කරපු හැටි ගැන සාකච්ඡා කර හිටපු භික්ෂූන්ට සඳහන් කළා මහණෙනි මේ මගේ අන්තිම ජීවිතේ පාරමිතා පුරලා පාරමිතාවන්ගෙන් පෝෂණය වෙච්ච මට එවන් දැවැන්ත රාජ්‍යයක් අත්හරිනවා කියන එක සුළු වැඩ. නමුත් මා ලාබාල බෝධිසත්වයෙක් හැටියට හිටපු කාලෙත් මහා ශ්‍රේෂ්ඨ රාජ්‍යයන් අත්හරින්න මට ඒ තරම් අමාරුුනේ නෑ. එදත් එහෙම රාජ්‍යයන් අත්හැරියනම් මෙදා මේ රාජ්‍ය අත්හරිනවා කියන එක මට කවර කාරණාවක්ද? එහෙම සඳහන් කරලා අනුසන්ධි ගලපලා මුගපක්ක ජාතක කතාව දේශනා කරලා නිමා කළා. එහෙමනම් මේ ජාතක කතාවෙන් ධර්ම දේශනා 8ක් සිදු කළා. මුල් දේශනාව ඉඳලා අවසාන දේශනාව දක්වා මනාව ශ්‍රවණය කරාම මෙහි අන්තර්ගත ධර්ම කාරණාව, මෙහි අන්තර්ගත දහම් සාගරය, ඔබේ මගේ මේ ජීවිතයට ගන්න තියෙන අවවාද, ජීවිත නිවැරදි කරගන්න තියෙන උපදෙස් මෙතෙකයි කියලා නිමක් නැහැ. ඒ උපදෙස් වලින් තමන්ගේ ජීවිතේ සරස ගන්න වටිනවා. ඒ අවවාද මේ ජීවිතේ පැලඳගත් ආභරණ බවට පත් කරගන්න වටිනවා. ආන්ගේ ධර්ම අවවාද නැමැති ආභරණයෙන් ජීවිතේ සුන්දර කරගත්ත කෙනාගේ සසරත් ඒ වගේම සුන්දරයි. සතර අපායෙන් මිදිලා
සුගතියෙන් සුගතියට ගමන් කරලා අමා මහ නිවනින් සැනසෙන්න මේ උතුම් ධර්මාවාදයේ මේ සියලු දෙනාටම ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරුණු ලබනවා එල් ගුණසේකර සීලා දංගම්පල සිය පවුල හා අකරවිට දංගම්පල සිය පවුල විසින් අප සැම දෙනාටම ධර්මදේශනා කිරීමේ කුසල බලයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමට මේ කුසල් හේතු වේවා කියලා ආශිර්වාද කරනවා. ඊට අමතරව පින් අනුමෝදන් කරනවා පීරිස් ධර්මපාල දංගම්පල පියාණන් HK ඩොල්පිනෝ මව ප්‍රේමලතා රූපසිංහ නෑන චන්ද්‍රලතා ජයතිලක නෑන මංගුනෝනා ජයතිලක ආච්චියම්ම යන අයට පින් අනුමෝදන් කරන අතර දේශකයාණන් වහන්සේට කහහේනී අවසරයි මේදානන්ද ස්වාමින් වහන්සේට මුණුපුරු ප්‍රමුදු තෙවන් පීටර් පුංචි පුතාට දුවට බෑනාට පුතාට ලේලියට චින්තක පුතාට අසනීපෙන් පසුවෙන ධර්මතුංග අඹේපිටිය මහත්මාට සෙත් ප්‍රාර්ථනා කිරීමත් සියලු දෙනාටම ධර්මාවබෝධය ලබා ගැනීමටත් මියගිය එල් අරනෝලිස් පියාණන් ස්වාමි පුරුෂයාගේ පියාණන් ඒකේ ඩිංගිරිමැණිකේ මව එල් කරුණාවතී සොයුරිය එල් ජිනදාසප්පු හාමි සොහොයුරා විමලා රාජපක්ෂ නෑනා යන අයට පින් අනුමෝදන් කිරීමත් මේ පින්නතුන්ගේ උතුම් ප්‍රාර්ථනා අතර සිහිපත් කරනවා. පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදය ලැබේවා. අපි රැස් කරගත්ත පුණ්‍ය ධර්මයෙන්ුත් අඩු නැතුව අනුමෝදන් වේවා. ඔබට අපට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සඳහා මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛං තුලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ.